මට කඩදාසි කොළ කිහිපයක් දෙන්න පුළුවන්ද? ඒ මොකටද? මට මගේ බිරිඳට ලිපියක් ලියන්න. ඔබ ඒක ලියන්නෙත් කවියෙන්ද? ඔව්. ඔබ කොහොමද දැනගත්තේ? දැන් මට හිතුණා. ඔබ හිරේ විලංගුවේ වැටුණොත් කවිය නිසා. නෑ ඒක වැරදි. මම හිරේ විලංගුවේ වැටුනේ කවිය නොදත් මිනිස්සු නිසා. මේ කතාව මොකක්ද කියලා ඔබ කල්පනා කරන්න ඇති. මිට කාලෙකට ඉහතින් සුඩාන ජාතික කෙමල් අල් ගිසෝලි නම් කවියා ඔහු ලියූ කවි තේරුම් ගන්න බැරුව ඒ රටේ පාලක පැලැන්තිය ඔහුව සිරගත කළා. ඔහු දුන්න උත්තරේ කවිය නිසා නොවේ හිරේ විලංගුවේ වැටුනේ කවිය නොදත් මිනිස්සු නිසා. මේ වෙලාවේ මේ මොහොතට සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් කවිය පමණක් නොවේ මිනිසුන්ගේ හදවත් කියවා ගත්ත සොඳුරු මිනිසුන් පිරිසක්. ඒ සොඳුරු මිනිසුන්ගේ එකමුතුවෙන් සැදුම්ලත් IME ආයතනයේ ආලෝචනා සංගරාව ජනගත කිරණ මොහොතේ ඒ ප්‍රහර්ෂය සමරනුවස් සපැමිණි ඔබ සියලු දෙනා පිළිගන්නට මා ගෞරවණීයව මේ මොහොතේදී ආරම්භ කර සිටිනවා. IME ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික වෛද්‍ය අයස්මන්ත පීරිස් මහතානට ආයුබෝවන්. අද මේ ආලෝචනා ඉන්ටර්නෙට් සංග්‍රහව දියත් කරන දවසේ මේ විශේෂ අවස්ථාවට පැමිණි ඔබට විශේෂයෙන්ම අපගේ ප්‍රධාන ආරාධිත වන සංස්කෘති දෙපාර්තමේන්තුවේ ගරු අධ්‍යක්ෂිකා සහ චිත්‍රපට සංස්ථාවේ ගරු සභාපතිනි අනුෂා ගෝකුල මැතිණියත් අද දින මුඛ්‍ය දේශන පවත්වන මහාචාර්ය කෝලිත බානුසාර මහතුමා ඒ වගේම ආරාධිත ඔබ සියලු දෙනා අපේ හිත මිත්‍රීන් ඥාතීන් අපේ සේවාදායකින් සියලු දෙනා අපි මේ අවස්ථාවේදී පිළිගන්න කැමැති. අපි ඉන්න මේ පුණ්‍යවන්ත තැන පිළිබඳවත් එහෙම නැත්නම් ඓතිහාසික ස්ථානීය පිළිබඳවත් බලද්දී අපිට ප්‍රමුඛ පෙළේ අපිට ජීවිතයේ කියා දුන්න මාධ්‍ය ආයතන මේ භූමියේ පිහිටා තිබෙන්නේ. මේ ආසන්නේ. අපි අසා තිබෙන කුඩා කාලයේදී අපේ වැඩිහිටියන් අපිට කියා තියෙන දෙයක් ගුවන් විදුලිය කියන්නේ හරියට සරසවිය වගේ. රූපවාහිනිය කියන්නේ හරියට සරසවිය වගේ. හැබැයි අද එහෙමද? ඒ ප්‍රශ්නේ අපි හමුවේ තියෙන මොහොතක මේ අන්තර්ජාල අවකාශයට, සයිබර් අවකාශයට ආලෝචනා සංග්‍රහව මුදා හැරෙන්නේ. මේ පිළිබඳව තවත් කතා කරන්න බොහෝ දේ තිබෙනවා. මා දැන් ආරාධනා කරනවා ආලෝචනා සංග්‍රහවේ වාහක මාධ්‍ය වන අන්තර්ජාලය හරහා sannivedana පිළිබඳ හැඳින්වීමක් කිරීම සඳහා ආලෝචනා අන්තර්ජාල සංග්‍රහව හා සම්බන්ධී එය ජනගත කරන්නට විහිස මහන්සි වන IME ආයතනයේ නිර්මාතෘ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය දිනිල් අබේගුණවර්ධන මහතාණනි ඔබතුමන්ට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මැතිණියනි අද ආරාධිත අමුත්ත හැටියට ආව විතරක් නෙමෙයි ඔබතුමී අපිට මේ ස්ථානය ලබා දීලා අපිට සැලකිය යුතු සහයෝගයක් මේ වැඩේට ලබා දුන්නා. ඉතින් ඔබතුමීවත් පිළිගන්න ගමන්ම මහාචාර්ය කෝලිත බානු දිසානායක මහත්මයාණෙනි ඇවිල්ලා ඉන්න අපේ යාළු මිත්‍රයිනි හැම දෙනාගෙන්ම අවසරයි. අපි දැන් දනුක කිව්වා වගේම කල්පනා කරලා බලමු මේ IME කියන ආයතනය අන්තර්ජාලය හරහා කල්පනා කරා සංග්‍රහාවක් මුදා හරින්න. ඒතර ඇයි අපි කල්පනා කරන්නේ අන්තර්ජාලය හරහා මේක කරන්න? සංග්‍රහ අපිට ඕන තරම් තියෙනවා. ඉතින් ඕක පටන් ගන්න කලින් අපි පොඩ්ඩක් හිතලා බලමු. ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඔයාලගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මටම උත්තරයක් දෙන්න. ලෝකේ කොච්චර තොරතුරු තියෙනවද? ලෝකේ තියෙන තොරතුරු ප්‍රමාණය බැලුවොත් එහෙම අවුරුදු ගණනාවකට කලින් ඇමරිකාවේ ජීවත් වෙච්ච රිචඩ් බක්මිනිස්ටර් ෆුලර් කියන මෙතුමා වාස්තු විද්‍යාඥයෙක්, පර්යේෂකයෙක්, විද්‍යාඥයෙක්, ඩිසයිනර් කෙනෙක්. මෙතුමා මේ ලෝකයේ තියෙන දැනුම් ප්‍රමාණය පිළිබඳව දිග පළල මැනලා යම්කිසි ඇගයීමක් කරා. ඒ කරා විතරක් නෙමෙයි එතුමා කිව්වා මෙන්න මෙහෙම දෙයක්. අපි ගමු 1900 අවුරුද්ද. වර්ෂ 1900. වර්ෂ 1900ට කලින්
ලෝකයේ තිබිච්ච දැනුම දෙගුණ වෙන්න සමස්ත දැනුම් ප්‍රමාණය ගත්තොත් ඒ දැනුම් ප්‍රමාණය දෙගුණ වෙන්න ශතකයක පමණ කාලයක් ගත වෙනවා. අවුරුදු 100ක විතර කාලයක්. එතනින් ඉඳලා අපි අවුරුදු 45ක් විතර ඉස්සරහට ආවොතින් අවුරුදු 1945ට විතර ආවොතින් මේ දැනුම දෙගුණ වීමේ වේගය ඊටාම වැඩි වෙලා දැන් දැනුම දෙගුණ වෙනවා අවුරුදු 25කදී විතර. ඊට පස්සේ අපි ඕක ටිකක් අර ෆාස්ට් ෆෝවර්ඩ් කරලා එමු ඉස්සරහට ඇවිල්ලා 2015 කියන අවුරුද්ද කාලෙ වෙනකොට එතකොට මේක ඇස්තමේන්තු කරලා තියෙනවා ලෝකේ තියෙන දැනුම මාස 12ක් 13ක් අතර කාලයකදී දෙගුණ වෙනවා කියලා. දැනුම් ප්‍රමාණය. අතර මේ දැනුම කියලා කිව්වට මේක දැනුමද තොරතුරුද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. තොරතුරු ප්‍රමාණය. එතකොට එන අවුරුද්ද වෙනකොට 2020 2025 වෙනකොට ඇස්තමේන්තු කරනවා මේක පැය 12ක කාලයකදී මේ ලෝකේ තියෙන දත්ත ප්‍රමාණය දෙගුණ වෙයි කියලා. එතන මේ ලෝකේ තියෙන දත්ත ප්‍රමාණය ගැන කල්පනා කරනකොට අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් අපි මේ වගේ ඔඩියන්ස් එක වාඩි වෙලා ඉන්න ගමන් වුණත් ෆෝන් එකෙන් බලාගෙන අපි වැරදිලා වදින පින්තූරයක් වුණත් අන්තර්ජාලයට මුදා හැරියොත් ඒකත් මේ ලෝකයේ තියෙන දැනුම් රොත්තට එකතු වෙනවා. ඒතර මේ දැනුම කියලා කියන්නේ ඇත්තටම තොරතුරු ගොඩට. ඒතර මේ තොරතුරු කියලා කියන්නේ අසංවිධිත තොරතුරු කියලා කියන්නේ සංවිධිත දැනුම නෙමෙයි. එතෙන්දි මේ දැනුම හා තොරතුරු අතර වෙනස විභේදනය අපි ඉතා පැහැදිලිව වටහා ගන්න ඕනේ. දැන් මේ දැනුම මෙහෙම වැඩි වේගෙන එනකොට දැනුම වෙනස් වෙගෙන එනකොට මේ දැනුම බෙදා හදා ගැනීම කියන දේ ඉතාම වැදගත් දෙයක් නේ. ඉතින් ලෝකේ ඉස්සෙල්ලාම බිහි වෙච්ච සංගරාව දැනුම් බෙදා හදා ගන්න කලාප වශයෙන් බිහි වෙච්ච සංගරාවේ මේක ජර්මන් සංගරාවක්. මේකේ ජර්මන් පරිවර්තනය ඉංග්‍රීසියෙන් කිව්වොත් edifying monthly discussion. එහෙම නැත්නම් මේ හරවත් මාසික කතිකා කියන නමින් තමයි ලෝකයේ බිහි වෙච්ච පළමු සංගරාවත් බිහි වෙන්නේ. ඉතින් 1663 මේක බිහි වෙලා යන අතරේ දැන් අපි ඉදිරියට එනකොට අපි හිතමු ලංකාවේ ලෝකෙ වටේ මොකද වෙන්නේ කියලා. මේ ලංකාවේ ලෝකෙ වටේ මේ වගේ සංගරා වාර ප්‍රකාශන සැලකියුතු ප්‍රමාණයක් බිහි වෙනවා. දැන් අපි ඉස්සර කාලේ දැකපු රසවාහිනිය, කල්පනා, දෙසතිය, නවයුගය වගේ සංග්‍රහ වගේම ලෝකෙ බිහි වෙච්ච ටයිම්, ලයිෆ්, නැෂනල් ජියෝග්‍රැෆික් වගේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වෙච්ච සංග්‍රහ මේ වැඩසටහන ඉදිරියට අරගෙන යනවා. අපි පොඩ්ඩක් මේ අපේ ටීනේජ් ඉයර්ස් කියලා කියන්නේ අපේ ටීනේජ් ඉයර්ස් වලට ගිහිල්ලා බැලුවොත් එහෙම අපිට මතක් වෙනවා මේ දයාසේන ගුණසිංහ මහත්මයා වගේ ප්‍රාඥයෝ. මොකද එතුමන්ලා මේ අපිට යම් පීඨිකාවක් මැත්තේ ශිෂ්ටත්වයෙන් යුතුව එදිරිවාදිකම් වලින් තොරව නමුත් ඊටාම තියුණු ලෙස වාද විවාද කරමින් මේ දැනුම හෝමාරු කරගන්නේ කොහොමද කියන එකට අපිට පූර්වාදර්ශ සැපයුවා. ඉතින් දැන් මේ සිද්ධි දාමය මෙහෙම වේගෙන යද්දී ලෝකෙ සිද්ධ වෙනවනේ තාක්ෂණික පරිණාමණයකුත් අපි ඔකට කියන්නේ ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් සිද්ධ වෙනවා කියලා. දැන් ඔය ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එක සිද්ධ වෙන විදිය බැලුවොත් එහෙම 1955 ඉපදිච්ච දැනටත් අවුරුදු 63ක් වන ඔක්ස්ෆර්ඩ් සරසවියේ පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වෙච්ච සර් ටිම් බාන්ස් ලී අපිට අන්තර්ජාලය ගෙනත් දෙනවා. පරිගණක ටිකක් එකට එකතු කළා එතුමා අපිට අන්තර්ජාලය ගේනවා. ඉතින් ඔය අන්තර්ජාලය ටිම් බාන්ස් ලී හදන අන්තර්ජාලය දිහා මොහොතකට හැරලා බැලුවොත් එහෙම 1989 තමයි අන්තර්ජාලය බිහි වෙන්නේ. 1991 අගෝස්තු මාසේ 6 වෙනිදා ලෝකේ පළවෙනි වෙබ්සයිට් එක ජනගත වෙනවා. නමුත් ඔය වෙබ්සයිට් එක තියෙච්ච අන්තර්ජාලයට 91ට ගිහිල්ලා බැලුවොත් එහෙම අපි ඔකට කියනවා වෙබ් 1.0 කියලා. දැන් මේකේ තියෙන දෙයක් තමයි මේක කියවීමට පමණක් සීමා වූ අන්තර්ජාලයක්. මොකද මේකේ තොරතුරු වාහකයෝ ගත්තොත් එහෙම මේගොල්ලෝ එක පැත්තක ඉඳගෙන මේක අතිශයින්ම ඒක පාර්ශ්වික sannivedanayak. ඒක ආසන්න වශයෙන් අපේ රූපවාහිනියට ගුවන්විදුලියට සමානයි. කෙනෙකුට බ්‍රවුසර් එකකට කොටලා යම් දෙයක් අනිත් පැත්තට කියන්න පුළුවන් ප්‍රශ්නයක් අහගන්න පුළුවනි. නමුත් අපේ තියෙන ජනමාධ්‍ය ගත්තොත් එහෙම ප්‍රබල ජනමාධ්‍ය වන රූපවාහිනිය ගුවන්විදුලිය ඒවයි තාක්ෂණික ස්වභාවය නිසාම මේක අතිශයින්ම ඒකපාර්ශ්විකයිනේ. මොකද ග්‍රාහකයාට
එසැනින් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒ වගේම තමයි මේ වෙබ් 1.0 කියන එකත් ආසන්න වශයෙන්. දැන් ඔය 91 ඔහම තිබිච්ච අන්තර්ජාලය මොකද වෙන්නේ අපි මේක ගෙනාවොත් එහෙම 2000 ගණන් වල මැද කාලේ වෙනකොට මේක වෙබ් 2.0 බවට පත් වෙනවා. මේකට අපි කියනවා participatory web. එහෙමත් නැත්නම් සහභාගීත්වයේ අන්තර්ජාලයක්. දැන් ඔය දාලා තියෙන පින්තූරවල ඔතන තියෙන්නේ ඔය Gmail වෙන්න පුළුවන්, Google වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි කියන Skype වෙන්න පුළුවනි, Facebook ඔය වගේ පීඨිකාවන් ඇති වෙනවා මේ මැත්තේ. ඉතින් එතෙන්දී මේ ඒක පාර්ශ්වික sannivedanaya ද්විපාර්ශ්වික sannivedanaya බවට පත් වෙනවා. දැන් web 1.0 ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඊටාම සුළු පිරිසක් තමයි තොරතුරු නිෂ්පාදනය කළ අන්තර්ජාලයට මුදා හරින්නේ. නමුත් web 2.0 වලට එනකොට මේ ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා. දැන් අපි ආසන්න වශයෙන් ලංකාව වගේ රටක් ගත්තොතින් අපි ඉන්නේ web 2.0 අවධිය කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ලෝකයේ තවත් වෙනස් වෙගෙන යනවා. අපි දැන් කතා කරනවා web 3.0 කියලා දෙයක් පිළිබඳව. දැන් මෙතෙන්දී මේ web 3.0 වල ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. ඊටාම වැදගත්. ඒක තමයි මේකට කියනවා අර්ථ විෂයික අන්තර්ජාලය කියලා. මේක අර්ථ විෂයික මේක ඉංග්‍රීසි වචනය semantic web කියන එක. දැන් semantic කියන වචනේ ගත්තොත් එහෙම ඕක අර්ථය විමසලා බැලුවොතින් ඕක අර්ථ විෂයික. ඒ කියන්නේ අර්ථය අවබෝධ කරගත හැකි අන්තර්ජාලය. දැන් උදාහරණයකට මෙහෙම දෙයක් අපි කියමු. අද උදේ නිදහස් මන්දිරයේ තියෙන විවෘත කිරීමේ උත්සවයකට ගිහිල්ලා ඊට පස්සේ මට කොහේ හරි තෝසේ කාලා අහවල් විදිහේ චිත්‍රපටියක් බලන්න ඕන කියලා අපි අන්තර්ජාලයට කෙටුවොත් අපිට අන්තර්ජාලයෙන් ඔකට උත්තරයක් හම්බෙන්නේ නැහැ නේ. no matches කියලා තමයි දැන් එන්නේ. නමුත් අර්ථ විෂයික අන්තර්ජාලය කියලා කියන්නේ අපි ওই වගේ දෙයක් අන්තර්ජාලයට දැම්මොතින් අන්තර්ජාලයට පුළුවන්ද ඔක ලිහලා බලලා අපිට මේකට පිළිතුරක් දෙන්න. ඒ කියන්නේ මේ තියෙනා වූ වචනවල කන්ටෙක්ස්ට් එක සන්දර්භයේ තේරුම් අරගෙන ඒ අනුව අපිට පිළිතුරක් දිය හැකි අන්තර්ජාලයක්. ඉතින් ඒතර මෙතෙන්දී අතිශය වැදගත් වෙන දෙයක් තමයි මේකට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ කෘත්‍රිම බුද්ධිය. දැන් අපි Google වගේ ආයතන කතා කරගෙන යනවා කෘත්‍රිම බුද්ධියත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා. ලංකාවේ යම් ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක් දැනට කෘත්‍රිම බුද්ධිය පිළිබඳව යම් කරුණු කාරණා කරගෙන යනවා. ඉතින් ඒකත් එක්ක මේ එන semantic web එක. එහෙම නැත්නම් අර්ථ විෂයික අන්තර්ජාලය තියෙන යුගයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒතර ඒ විතරක් නෙමෙයි. දැන් 3D images කියන දේ මේක ඊටාම වැදගත් දෙයක්. මේ අර්ථ විෂයික අන්තර්ජාලය. ඒ වගේම තමයි හැමතිස්සෙම මේක කනෙක්ට් වෙලා තියෙන එක. දැන් ගත්තොත් එහෙම අපිට අද උදේ අපිට ආපු ප්‍රශ්නයක් තමයි නිදහස් මන්දිරයට අපිට පුළුවන් වෙයිද සබඳතාවයේ තියාගන්න අපේ live YouTube stream එක යවන්න. අපිට මේ තියෙන data speed එක ඇති වෙයිද? ඒතර දැන් මේකත් එක්ක ඇති වෙලා තියෙන තාක්ෂණික විපර්යාසයන් පරිණාමයන් ගොඩක් තියෙනවනේ. දැන් අපි දන්නවා 5G කියන තාක්ෂණය ඇති වෙගෙන එනවා. දැන් තියෙන fiber connection වලටත් වඩා ඊටාම වේගවත් කියන. ඉතින් නානාවිධ කතා පැතිරෙනවා මේ වගේ දේවල් නිසා තමයි පහුගිය කාලේ අපි යම් දුරකථන සමාගම් වලට ඇති වූ ප්‍රශ්නත් ඇතිවන්නේ කියලා නොඑක් විදිහේ අපි ප්‍රකාශන වගේ දේවල් දකිනවා අන්තර්ජාලය හරහාම. දැන් මෙවැනි යුගයකට අපි ඇවිල්ලා ඉන්නවා. ඒතර ඉදිරියේදී අපිට ලැබෙන්නේ කොයි වගේ දෙයක්ද මේ තාක්ෂණය හරහා. ඒතර මේ ඇන්ටි මොනොපොලි දැන් පහුගිය දවස්වල අපි දැක්කා වෙච්ච දෙයක් නානාවිධ හේතුන් නිසා වෙන්න පුළුවනි රාජ්‍යතාන්ත්‍රික හේතුන් නිසා වෙන්න පුළුවනි අන්තර්ජාලය යම් කොටසකින් වහලා දැම්මා. අතම අන්තර්ජාලය වැහුව නෙමෙයි අන්තර්ජාලය හරහා අපි භාවිතා කරන්නා වූ සමහර ඇප්ස් කියලා කියන්නේ. ඒවට අපිට කෙලින්ම සම්බන්ධ විය හැකි ක්‍රමවේදයන් යම්කිසි මධ්‍යතන ස්ථානයකින් නවතා දැම්මා. නමුත් මේ semantic web එකට යනකොට මිනිස්සු කතා කරන දේවල් තමයි මෙවැනි දේවල් කිරීමේ හැකියාව. මොකද මේ encrypted data වගේ දේවල්, දත්තවල අයිතිය, interoperability වගේ දේවල්. ඒ කියන්නේ දැන් මට අවශ්‍ය නම් කෙනෙකුට ඊටාම හොඳින් සහ රහස්‍යභාවයෙන් යුතුව කෙනෙකුට පණිවිඩයක් යවන්න. ඒ කියන්නේ මේ වගේ දෙයක් දැන් ඉස්සර හිතලා බලන්න අපි කාට හරි ලියුමක් යවුවා ඒ ලියුම අර පැත්තට ආවනම් සීල් එක කඩලා නැත්නම් අපි දන්නවනේ මේක කවුරුවත් දැකලා නැහැ කියලා. නමුත් සත්‍ය తত্ত্বය අද ඔක කොහොම නෙමෙයිනේ. අපේ ඊමේල් අපි සියලුම පීඨිකා හරහා අපි භාවිතා කරන්නා වූ සියලුම ඊමේල්
කවුරු හරි කියවනවා. අපේ පණිවිඩ වලට මිනිස්සුන්ට ඇක්සස් තියෙනවා. හරි. එතකොට අපි යම් දෙයක් ගහනකොට අන්තර්ජාලයට ඒගොල්ලෝ කොහොමද අපිට ගැළපෙන පිළිතුරු අන්තර්ජාලයෙන් නිෂ්පාදනය කරලා දෙන්නේ? දැනට ඕක සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ මැදිහත් වීමෙන්. මොකද අන්තර්ජාලය හරහාම තියෙන දත්ත පරිශීලනය කරලා බැලුවොත් අපිට පේනවා කලකට පෙර Google ඇත්තටම Google සමාගමේ දැනට තියෙනා වූ අර terms of service කියලා බැලුවොත් අපිට පේනවා මේ අපි තවදුරටත් ඔයාලගේ ඊමේල් කියවන්නේ නැහැ වගේ වාක්‍යයක් තියෙනවා. එතකොට අපි ඒ කියන්නේ කාලයකට කලින් අපි ඔයාලගේ ඊමේල් කියෙව්වා. එතකොට දැන් අපිට නොමිලේ ලැබෙනා වූ අපේ ෆෝන් වල තියෙනවා ඊටාම හොඳ ඊමේල් apps. එතකොට මේ ඊමේල් apps වල තියෙන සමහර ෆීචර්ස් අපි නිකන් දැක්කම අමන්දානන්දයටපත් වෙනවා. ඇයි ඒ? අපි හිතන දේම සිද්ධ වෙනවා. එතකොට මේ දේ සිද්ධ වුණේ කොහොමද? සිද්ධ වෙච්ච දේ තමයි එක ටීම් එකක් දාලා ඒගොල්ලෝ වාඩි වෙලා මේවා කියවලා බලලා ඒ අනුව යම්කිසි කේත ක්‍රමයක් නිර්මාණය කළා අපිට මේක ලබා දීපු නිසා. ඉතින් ඇත්තටම අන්තර්ජාලයේ පරිණාමයට මේවා අතිශය වැදගත්. මොකද තාක්ෂණයක දියුණුවක් උදෙසා යන ගමනකදී අපිට සිද්ධ වෙනවා මේ වගේ දේවල් කරන්න. මොකද මැෂින් එකක් කෝඩ් කරන්නත් මිනිස්සෙක් ඒ දේ ඉගෙනගෙන ඉන්න ඕන නිසා. නමුත් දැන් අපි ඇවිල්ලා ඉන්නවා යුගයකට මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරහා මේව කරන්න පුළුවන් යුගයකට. ඒතකොට මේ හරහා තමයි අපිට එන්නේ ඔය data ownership, secure networks, ඒතකොට permission blockchain වගේ දේවල්. ඒ නිසා සාමාන්‍යයෙන් භූමිය අනුව, ලිංගිකත්වය අනුව, එතකොට ආර්ථික තලය අනුව අන්තර්ජාලය සීමා වීමේ අවකාශය පවා semantic web එකට එනකොට වැළගෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් අපි ඉන්නේ අද ඔන්න ඔය වගේ වටපිටාවක. ඒතර මේ වගේ ඉන්න වටපිටාවක අපි දැන් මේ સંદર્ભය ඇතුලේ අපි ලංකාව ස්ථානගත කරලා බැලුවොත් එහෙම ලංකාව ඇවිල්ලා තරමක් පොඩි කාලයක් පස්සේ තමයි ඊටාම ප්‍රමුඛව තියච්ච රටවල් වලට සාපේක්ෂව මේකට එකතු වෙන්නේ. දැන් අපි ගමු ඇමරිකාවේ එංගලන්තේ ටිම් බර්න්ස්ලි මහත්මයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. නමුත් අන්තර්ජාලය කමර්ෂලයිස් කරන්නේ වේගයෙන් ඇමරිකාව. ඒතර ඉස්සෙල්ලාම ඉන්නේ AOL browsers අපිට. ඉතින් එතකොට එදා ඉඳලා අද දක්වා එනකොට ලංකාව අද තියන්නේ කොහෙද? අපිත් ලෝකයට සාපේක්ෂව ඉතාම හොඳ තැනක ඉන්නවා. අපි නරක තැනක නෙමෙයි ඉන්නේ. මොකද පුද්ගලිකව මම දන්නවා දැනටම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI පිළිබඳව ලංකාවේ මොනවද කම්පියුටර් ඉංජිනේර්ස්ලා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩ කරගෙන යන පිටරට එක්ක සම්බන්ධ වෙච්ච ආයතන කීපයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ වපසරියක තමයි අපි ආලෝචනා කියන සංගරාව අපි මේ ජනගත කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඇයි අපි මේක කරන්නේ? දැන් මේ මාධ්‍ය ගැන මොහොතකට හිතලා බලමු. දැන් අපි ඔය කිව්වේ මේ මාධ්‍යයේ පරිණාමණය සහ අපි අද ඉන්නේ කොතනද ලංකාව ඊට සාපේක්ෂව තියෙන්නේ කොතනද කියන එක පිළිබඳව. නමුත් අපි හිතලා බලමු දැන් අපි කතා කරන්නේ ගුණසිංහ මහත්තයාගේ දිවයින ගැන ඊට කලින් තිබිච්ච සංගරා ගැන. ඒතර මේ දැනුම බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් නොත් ඊටාම වෙනස් අවකාශයක් දැන් ඇති වෙලා තියෙනවා. ඒක තමයි තව දුරටත් ඇත්තටම පුවත්පත් කියවීම අඩු වෙලා තියෙනවා. පුවත්පතකුත් දැන් අන්තර්ජාලයෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මුහුණු පොත වගේ තැන් හරහා මිනිස්සු දැනුම හොයාගෙන යනවා. එතෙන්දී අපි දකින ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ඊටාම තරමක ග්‍රාම්‍ය භාෂාවෙන් ඔබතුමන්ලාට කිව්වොත් එහෙම දැන් මේ දන්න අයියලා ගොඩක් ඉන්නවා මුහුණු පොත හරහා. ඉතින් ඒක ඒ අයගේ වැරද්දක් හැටියට අපි දකින්නේ නැහැ. මොකද හැමෝටම ප්‍රකාශනයේ හැකියාව තියෙනවා නම් එවන් වූ වේදිකාවකට ඇතුල් වීමේ අවතීර්ණ වීමේ හැකියාවක් තියෙනම නම් ඕන කෙනෙකුට නිදහසේ පුළුවන් දැනුම දෙන්න. නමුත් ඔතන ඇති වෙලා තියෙන ප්‍රශ්නය තමයි දැන් මේ එක් තත්කින් ඇති වෙලා තියෙන මේ ප්‍රජාතන්ත්‍රවාදීකරණය මොනොපොලි එකක් නැතිකම වගේ දේවල් අපි කතා කරගෙන යද්දී අපි අතීතයේදී දැකපු අර රසවාහිනිය නවයුගය ගුණසිංහ මහත්තයාගේ දිවයින වගේ තැන් අපිට දකින්න ටිකක් අඩු ගතියක් තියෙනවා. ඉතින් ඔන්න ඕක මග හරවන්න තමයි අපි මෙන්න මේ පීඨිකාව හරහා අපි අන්තර්ජාලයට මේ සංගරාව මුදාහරින්න අපි තීරණය කරේ. ඉතින් අන්තර්ජාලය ගත්තොත් එහෙම ගුවන් විදුලිය කරන දේත්
රූපවාහිනිය කරන දේත් පුවත්පත් වලින් කරන දේත් එසැනින් ඔන් ඩිමාන්ඩ් කියලා කියන්නේ ඉල්ලුම මත සිදු කළ හැකි මාධ්‍යයක්. අන්තර්ජාලය කියලා කියන්නේ අද අපිට තියෙන අතිශය ප්‍රබලම sannivedana මාධ්‍යය. ඉතින් ඒ මාධ්‍ය හරහා මේක ජනගත කරන්න කරන උත්සාහයක තමයි අපි මේ ඉන්නේ. ඉතින් ওই ටික තමයි මට හඳුන්වා දෙන්න මේ අවශ්‍ය වුණේ. මේ මම කලින් කියපු අන්තර්ජාලය සහ අනාගතයේ වෙබ් 3.0 වල තියෙන ලක්ෂණ තමයි මේ අපි ඔයාලට ඔය දාලා තියන්නේ බලා ගන්න මේකේ. ඉතින් අන්තර්ජාලය හරහා මෙන්න මේ පීඨිකාව මැත්තේ අපි එකතු වෙමු මේ හරහා හරවත් වැඩක් කරන්න පුළුවන් කියලා ඇවිල්ලා ඉන්න ඔයාලටත් මේක YouTube එක හරහා ලයිව් බලන නැත්නම් පස්සේ බලන හැමෝටමත් ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. අපේ නිදහස් මන්දිරේ ඉන්න හින්දාද මන් දන්නේ හුළඟත් පුදුමාකාර විදිහට වෙන කවරදාටත් වැඩිය නිදහස භුක්ති විඳිනවා. නිසා යම් යම් බාධාවන් නැති වෙන්නට පුළුවන්. මේ ස්ථානීය ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් වෙනස් කළෙත් ඒකයි මයික්‍රොෆෝනේ තිබෙන මේ පීඨිකාව. අපි ආලෝචනා සංග්‍රහව ජනගත කරන මොහොත සමගින් සම්බන්ධ වන්නේ ආලෝචනා හරි ලස්සන නමක්. විමසීම කියන අර්ථය එකතකින් පරීක්ෂා කිරීම මේ වගේ විවිධ අර්ථ තිබෙනවා. ඉතින් ආලෝචනා ඒ දැනෙන නාමීකරණයත් එක්ක මේ අන්තර්ජාල අවකාශය නැත්නම් සයිබර් අවකාශය තුල අපිට හරවත් යමක් කියවන්න ලැබෙයිද? මෙතන ඉන්න බොහෝ දෙනෙක්ගෙත් හිතේ ඇත්තේ ඒක. මොකද අපි දන්නවා මෙතන ඉන්න බොහෝ දෙනෙක් සංගරා කියවපු, පත්තර කියවපු, හොඳ හැටි මාධ්‍ය ඇසුරු කරපු පිරිසක් මූණවල් බලපුවාම තේරෙනවා ඉන්නේ. නිසා ඔවුන්ගේ ඒ මනදොල පිනවන්නට ආලෝචනා සංග්‍රහවට ඇති හැකියාව පිළිබඳව කතා කරන්නට එහි හැඳින්වීම සිදු කරන්නට මා ගෞරවණීයව ආරම්භ කර සිටිනවා. සංස්කාරක මණ්ඩලය වෙනුවෙන් ආලෝචනා සංග්‍රහව හඳුන්වා දීම සඳහා ආලෝචනා සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක IME ආයතනයේ කතිකාචාර්ය හේමන්ත අරුණසිරි මහතාණෙනි ඔබතුමන්ට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ සහ චිත්‍රපට සංස්ථාවේ සභාපති අනුෂා ගෝකුල මැතිණියනි සහ අපේ මහාචාර්ය සම්මානිත මහාචාර්ය කෝලිත බාණ්ඩු දිසානායක මහතා ඇතුළු පැමිණ සිටින සියලු දෙනාගේම අවසරයි. මට නියම වෙලා තියෙන්නේ මේ ආලෝචනා කියන එකේ හැඩය ගැන පොඩි විස්තරයක් කරන්න. මේක මොන වගේ එකක්ද, මේක මොන වගේ දෙයක්ද මේ දෙන්න යන්නේ කියන එක. අන්තර්ජාලය ගැන හොඳ පැහැදිලි කිරීමක් අපේ වෛද්‍ය දිනිල් අබේගුණවර්ධන මහත්මයා කළා. අපේ සංග්‍රහව අපි ඕන තරම් පොත් කියවනවා, පත්තර කියවනවා, අපි පෙරලලා බලනවා. මේකේ මුද්‍රණය වෙලා තියෙන අකුරු, භාෂාව තියෙනවා. අපි යම් යම් දේවල් මේකෙන් උකහා ගන්නවා. අපේ සංග්‍රහවෙත් අපි එන්නේ මෙන්න මේ වගේ විෂයන් අපේ සංග්‍රහයේ අඩංගුයි. විශේෂයෙන් මානව ශාස්ත්‍ර මූලික කරගත්ත මානව විද්‍යාව, කලාව, සාහිත්‍ය, සිනමාව සහ ඡායාරූපකරණය, සංස්කෘතිය, දර්ශනය, ඉතිහාසය, පුරාවිද්‍යාව වගේ දේවල් අපේ මේක විෂයට සමගාමීව අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම ආගම සහ දේශපාලනය ශාස්ත්‍රීය පදනමක් මත ගවේෂණය කරලා මේ සංග්‍රහයේ ඉදිරිපත් වෙවි. ඊළඟට අපි මේ IME කියලා කිව්වම Institute of Multimedia Education මේ ආයතනය ශ්‍රව්‍ය දෘශ්‍ය sannivedana පිළිබඳ පර්යේෂණය කරන අධ්‍යයන කරමින් සිටින ආයතනයක්. මේ ආයතනය මගින් අපි මේ විෂයන් පිළිබඳව, මාධ්‍ය විෂයන් පිළිබඳව අපි අධ්‍යාපනයත් ලබා දෙනවා. එතකොට මේක මූලික කරගත්තම මට කියන්න පුළුවන් මම මෙතන ප්‍රධාන සංස්කාරක විදියට මේ සංග්‍රහයේ වැඩ කරනවා. ඊට අමතරව අපේ සංස්කාරක මණ්ඩලයේ විදියට දිනිල් අබේගුණවර්ධන, ආයුෂ්මන්ත පීරිස්, පියදාස රත්නසිංහ, චමින්ද වෙලගෙදර, හෙන්රි වර්ණකොළ සූරිය, යසස් අබේවික්‍රම, උපාලි ආර්යසිරි සහ සමන් දේ සේනාධීර කියන මහතුරු වැඩ කරනවා. මම මේ ගොඩක් කතා කරන්නේ බොහොම කෙටියෙන් මේ හැඩය ගැන ඔබට කියන්නේ. එතකොට අද මෙහි විශේෂත්වය වෙන්නේ මේ මගින් අපි මේ සංග්‍රහයෙන් අපි ඉදිරිපත් කරන්නේ දැන් ඉස්සලා ડોક્ટર දිනිල් අබේගුණවර්ධනත් කිව්වේ මේ දත්ත හැමතැනම තියෙනවා, දත්ත ගොඩ ගැහෙනවා. අපි කරන්නේ මේක ෆිල්ටර් කරලා, පෙරණේටපත් කරලා මේක සත්‍යාපිත කරුණු තමයි අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකට එකතු වෙන්නේ කවුද? මම සාමාන්‍යයෙන් මේ විෂයන් වල මම ගොඩක් මේ කලා සංස්කෘතික විෂයන් වල ලේඛකයින්
සහ ප්‍රකාශකයන් මම ඉතා කිට්ටුවෙන් ඇසුරු කරනවා. එතකොට මගේ හිතවත් ලේඛකයෙක් ඉන්නවා. ඔහු මේ විෂය පරාසයන් 7-8ක් සම්බන්ධව ඔහු පොත්පත් ලියනවා. මේ ඔහුගේ අත්දැකීමක් මම ඔබට කියන්නේ නැහැ. ඔහු මෙතෙන් ඇවිල්ලාත් ඉන්නවාද? ඔහුට ආරාධනයක් ලැබෙනවා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඔබතුමාට පුළුවන් දැවිල්ලා අපේ මේ වැඩසටහනකට සාකච්ඡාවකට සහභාගී වෙන්න. මේ ලේඛනය පිළිබඳව මේ රචනය පිළිබඳව ඔබතුමා ලියපු පොත්පත් ගැන අපි සාකච්ඡාවක් කරමු කියලා. එතකොට මේ අපේ මිත්‍රයා කියනවා මම ඔකට වැඩි කැමති නෑ මොකද ඇවිල්ලා ඊළඟට ඕක කරාම මගේ කන්ටැක්ට් එක ඉල්ලනවා. ඕව එහෙම දුන්නාම ඊළඟට නිදාසේ වැඩක් කරගන්න නෑ. කෝල් එනවා අර වහනවා මේ වහනවා ඉවරයක් නෑ කියලා. එතකොට නිෂ්පාදකයා කියනවා ඔබතුමාට 100% අපි සහතික වෙනවා. ඔබතුමාට කිසි කරදරයක් වෙන්නේ නැහැ කියලා කිසිම කෝල් එකක් එන්නෙත් නැහැ කියලා. මොකද අපේ මේ ප්‍රෝග්‍රෑම් එක කවුරුත් අහන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා ඇවිල්ලා කතා කරන්න කියලා කියනවා. ඉතින් අපි කියන්නේ ඉන්ටර්නෙට් එක කියලා කියන ඊට වඩා වෙනස් එකක්. අපි එපා කිව්වත් මේක මිනිස්සු බලනවා. අපි කොච්චර එපා කිව්වත් බලනවා. මෙන්න මේකට එකතු වෙන්න අපිත් එක්ක ආලෝචනා එක එකතු වෙන්න අපි සැමෝටම ආරාධනා කරනවා. ඔබ සැමට බොහොම ස්තුතියි. වර්තමාන මාධ්‍ය අභිසරණයකට ලක් වී තිබෙන කාලවකවානුවක අපට අන්තර්ජාල මාධ්‍ය භාවිතා කරමින් යහපත් දෙයක්, හරවත් දෙයක් පාඨකයාට, ශ්‍රාවකයාට, ප්‍රේක්ෂකයාට දායාද කරන්න හැකියාව තිබෙනවාද? ආලෝචනා ප්‍රයත්නය එලෙසයි. ඒ ප්‍රයත්නය ජනගත කෙරෙන අවස්ථාව මේ මොහොතේදී IME YouTube නාලිකාව ඔස්සේ ඔබට නරඹන්නට හැකියාව තියෙනවා. මේ මොහොතේ නරඹමින් ඔබ ඉන්නේ කියාත් දන්නවා. දැන් මා ආරාධනා කරන්නේ අද මේ අවස්ථාවට සැපැමිණි මෙහි මුඛ්‍ය දේශනීය සිදු කරන තැනැත්තාට ටිකක් හොයලා බලනකොට එක්තරා තැනකදී එතුමන් සඳහන් කරනවා මම ශාස්ත්‍රීය සංගීතයට යොමු වුණේ ගුවන් විදුලිය අහලා කියලා. ඒ කියන්නේ ශාස්ත්‍රීය හැදෑරීමකට යම් පෙළඹවීමක් එකල මාධ්‍යකරණය තුල තිබිලා තියෙනවා. අද අපිට සමහර වෙලාවට අරුමයක් වුණාට එකල එහෙමයි. ඉතින් එහෙම ශාස්ත්‍රීය හැදෑරීම් එක්ක මාධ්‍ය ඇසුරු කරපු ඔහු අද දවසේ අපිට වඩාත් දැනෙන දේ තිල්න කරමින් ඒ අධ්‍යයන පරාසය පුළුල් කරන්නට තම දැනුම ලබා දෙන කෙනෙක්. මා ගෞරවණීයව ඇරයුම් කර සිටිනවා අද මුඛ්‍ය දේශනීය පැවැත්වීම සඳහා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෝලිත භානු දිසානායක මැතිතුමනි ඔබතුමන්ට ප්‍රධාන ආරාධිත අමුත්‍ය ලෙස සහභාගී වන සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මැතිණියනි ඒ වගේම චිත්‍රපට සංස්ථාවේ සභාපති හැටියට ඔබතුමිය කටයුතු කරනවා. හිතවත් පීදාස රත්සිංහ මැතිතුමනි, වෛද්‍ය දිනිල් අබේගුණවර්ධන මැතිතුමනි, හේමන්ත අරුණසිරි මහත්මයා, මගේ බොහොම ඈත කාලීන මිත්‍රයෙකුට හෙට්ටි ආරච්චි මහත්මයා, ඔබ සීල දෙනාගෙන් සහ පැමිණ සිටින සීලම දෙනාගෙන් අවසරයි. මම ඊටාම කෙටියෙන් විනාඩි 20ක පමණ කාලයක් ඔබ අමතන්න බලාපොරොත්තු වෙනවා. මේ විෂයයේදී සහ මේ නිමිත්ත අනුව මම කල්පනා කළා මේ මානව ශාස්ත්‍ර විෂය ක්ෂේත්‍රයේ ප්‍රමුඛව මේ ආලෝචනා අන්තර්ජාල සංග්‍රහව උදාහරණ අවස්ථාවක මේ මානව ශාස්ත්‍ර විෂයපතය ඇයි සමාජයකට වැදගත් වන්නේ එහි පසුබිම සහ මේ ආලෝචනා කියන නම පිළිබඳවත් යමක් ඔබ ඉදිරියේ සඳහන් කරන්න කැමැතියි. ඒතර ආලෝචනා කියලා කියනවා විශ්ලේෂණයට, ක්‍රිටිසිසම්. එහෙම නැත්නම් යමක් විශ්ලේෂණය කොට දක්වන ලිපිය, වාර්තාව, ප්‍රබන්ධයට ආලෝචනා කියලා කියනවා. එහෙම නැත්නම් විවේචනයටත් ආලෝචනා කියලා කියනවා. ඒතර මේක ආලෝචනා කියලා අපි සිංහල භාෂාවෙන් වැහැරුවට මෙය සංස්කෘත වලින් බිඳිලා ආපු හින්දි වචනයක්. මේක හරි උච්චාරණය ආලෝචනා, අල්චයන් ආලෝචනා. ඒක ආලෝචන් කියලත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් තේරුම එකයි. ක්‍රිටිසිසම් විවේචනයයි ආලෝචන් කිව්වත්. ආලෝචක කියනවා විවේචකයාට. එමනම් මේ අන්තර්ජාල සංග්‍රහයේ ඉදිරියේදී මේ ආලෝචන තුල ආලෝචකලා අපිට හමු වෙයි.
ක්‍රිටික්ස්ලා අපිට හමු වෙයි. මේ සංග්‍රහව තුළ අත්දැකීම් පරිපූර්ණ ඒ වගේම නවක විශ්ලේෂකින් අපට හමු වෙයි. එතකොට මෙහි සංගවිලා තියෙන තව වචනයක් කෙරෙහි මම ඔබගේ අවධානය යොමු කරනවා මේ විශේෂ ක්ෂේත්‍රවලදී වැදගත් වන නිසා. ලෝචන්. ලෝචන් කියන්නේ S දෙකට. ඇසට. විශ්ලේෂණාත්මක දැක්මට ලෝචන් කියලා කියනවා. ඊළඟට ඒ වචනේ තවත් බෙදලා ගියාම අපිට හමු වෙන වචනයක් ලෝච් කියලා. ලෝච් කියලා කියනවා ෆ්ලෙක්සිබිලිටි. සුනම්‍යතාව. ඊළඟට ඒක ඇතුලේ තව වචනයක් අපට හමු වෙනවා මේ ලෝචන් කියන වචනේට තව තේරුමක් ඉලාස්ටිසිටි. ප්‍රත්‍යාසතාව. එතන මෙන්න මේ කරුණු කිහිපය තමයි මම ඔබට හකුලුවා ඉදිරිපත් කරන්නේ. මොකද දැන් ආලෝචන නැත්නම් ආලෝචනා කියලා කියනවා විවේචනයට ප්‍රබන්ධයට ඒ වාර්තා රචනයට ආලෝචනා කියලා කියනවා. ඊට පස්සේ ආලෝචක ක්‍රිටික් කෙනෙක් ඉන්නවා. ඊළඟට මේ ක්‍රිටික්ට ලෝචන විශ්ලේෂණාත්මක ඇසක් තියෙන්නට ඕනේ. ඊට පස්සේ ඒ ලෝචන කියන තුල ලෝච් ඔහු සුනම්‍යතාව සහ ප්‍රත්‍යසතාව ඒ තුල අපි ඇති කරගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒතර ප්‍රත්‍යස්තතාව කියලා කියන්නේ දැන් සුනම්‍යතාව කියන එක ඔබතුමාලා දන්නවා. ෆ්ලෙක්සිබිලිටි කිව්වහම ඉංග්‍රීසි වචනයත් එක්ක. නමුත් ප්‍රත්‍යස්තතාව කියන එකේ හරිම තේරුම තමයි යමක් කිසියම් හේතුවක් නිසා වන වෙනසකින් පසු පෙර තිබූ තත්වයට පත්වීම නැත්නම් පැමිණීමට ප්‍රත්‍යස්තතාව කියලා කියනවා. එතකොට මෙන්න මේ සුනම්‍යතාව කියන වචනය එහි සාහිත්‍යික සහ සංවේදනාත්මක අර්ථය අපි මනසට ගත්තාම අපගේ අවධානය යොමු කරන්න පුළුවන් මේ මානව ශාස්ත්‍ර කියලා අපි කෙටියෙන් හැඳින්වුවාට මානව ශාස්ත්‍ර විෂයත් එක්ක සම්බන්ධ වෙච්ච මේ මානවවාදය සමග හියුමැනිසම් කියන වචනයත් එක්ක සම්බන්ධ වෙච්ච තව අධ්‍යයන ක්ෂේත්‍ර එහෙම නැත්නම් මානව ශාස්ත්‍ර විශේෂෙහි විශේෂිත දැක්මවල විශේෂණාත්මක දැක්ම කිහිපයක් අපිට හමු වෙනවා. ඒ හුදෙක්ම මානව ශාස්ත්‍ර සමග සම්බන්ධයි මානව ශාස්ත්‍ර විශේෂෙහි සාකච්ඡාවට ලක් වෙනවා. එකක් තමයි සර්ව සුභවාදය. ඒක තමයි ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ඔප්ටිමිසම් කියලා. ඒතර විශ්වාසයේ පිළිබඳ දැක්ම තමයි සර්ව සුභවාදයේදී ප්‍රධාන වෙන්නේ. මම අන්තිමට විග්‍රහ කරනවා මේක ඇයි මෙතන සම්බන්ධ වෙන්නේ කියලා. ඊළඟ දේ තමයි ලෞකිකත්වවාදය. කාමය රසය පිළිබඳ දැක්ම. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ලෞකිකත්වවාදයට worldliness කියලා. ඊළඟ දේ තමයි සුඛ පරමවාදය. සැපය සුඛය පිළිබඳ දැක්ම. ආත්ම තෘප්තිය සැපත පිළිබඳ දැක්ම. ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන මේ සුඛ පරමවාදයට හිඩොනිසම් කියලා. ඊළඟ දේ තමයි ස්වාභාවිකවාදය. නැචරලිසම්. භෞතික ලෝකය මේ අසිරිමත් ලෝකයේ පිළිබඳ තියෙන දැක්ම ස්වාභාවිකවාදය වෙනවා. අවසාන වශයෙන් මානවීය වාදය. ඒකට හියුමැනිසම් කියලා කියනවා. මානව ජීවිතය මානව චර්යාව පිළිබඳ සකල විද දැක්ම විශ්ලේෂණාත්මක දැක්ම මානවීය වාදයේ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ආකාර මේ පංචවිධ දැක්මක් මෙතන තියෙන්නේ. සර්ව සුභවාදය, ලෞකිකත්වවාදය, සුඛපරමවාදය, ස්වාභාවිකවාදය සහ මානවීය වාදය. එතකොට මා පෙරකී මේ සුනම්‍යතාව කියන කාරණාවත් ප්‍රත්‍යසතාව කියන කාරණාවත් මේ ආලෝචනා කියන සංග්‍රහයේ අන්තර්ජාල සංග්‍රහයේ කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එකයි කොටසටයි මා දැන් ප්‍රවේශ වෙන්නේ. එතකොට මේ පංචවිධ දැක්ම ඇසුරෙහි මානව ශාස්ත්‍ර සවිඥානික බව නැත්නම් මේ මානව ශාස්ත්‍ර ඇසුරෙහි කිසියම් පුද්ගලයෙක් උදම් වන විට මානව චරිතය සුනම්‍යතාවටපත් වෙනවා. ලේඛකයා හෝ මේ කියවන්නා හෝ රසිකයා හෝ ග්‍රාහකයා මේ සියලු දෙනා සුනම්‍යතාවටපත් වෙනවා. මොකද එහෙම සමාජයක් තමයි අපි අද අපේක්ෂා කරන්නේ. ඒතර මේ සුනම්‍යතාව පිළිබඳ කතාවේදී මේ සුනම්‍යතාව තුලින් වෙනසකටපත් කරන්නේ මානව සිතවිල්ලයි. පැහැදිලිවම මානව ශාස්ත්‍ර විශේෂෙහි
මේ මානව සිතිවිල්ල තමයි පැහැදිලිවම වෙනසකට ලක්වන්නේ. ඒ කියන්නේ මා පෙරකී ප්‍රත්‍යාශතාවට පත්වන්නේ මානව සිතිවිල්ලයි. එතකොට ඒ සිතිවිල්ල වෙනස් වෙනවා කියන්නේ කිසියම් පුද්ගලයෙක්ගේ සිතෙන්ගි මානසික උත්තේජනය එම නැත්නම් රසවහව් මේ සීල ආකාරයෙන් පුද්ගලෙක් යම් තැනකටපත් වෙලා ඔහු නැවත පෙර තිබූ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. හැබැයි මානව ශාස්ත්‍ර පරිශීලනය තුළින් ඔහු නැවත යථා තත්ත්වයටපත් වූාට මනසින් ඔහු කිතියම් උසස් බවක් උත්තීර්ණයක් ලබනවා මානව ශාස්ත්‍ර පරිශීලනය තුළින්. ඒ තමයි කියන්නේ ඕනෑම පුද්ගලයෙක් මේ මානව ශාස්ත්‍ර විෂයෙහි සුනම්‍යතාව ඇති කරගත්තාම ඔහුගේ මනස වෙනසකට ලක් වෙලා ඒ රස භාව නැත්නම් ඒ දැනුම උකහාගෙන ඔහුගේ චරිතය ඔහුගේ ජීවිතය වෙනස් මානයකටපත් වෙනවා. හැබැයි ඔහු නැවත ප්‍රකෘති තත්ත්වයටපත් වෙන පුද්ගලෙක් වෙනවා. ඊළඟට මේ මානව සිතවිල්ල කියන එක හැම වෙලාවෙම අපි ග්‍රහණය කරන්නේ අපිට උරුම සංස්කෘතියේ. මම එක විග්‍රහ කරන්න. දැන් සර්ව සුභවාදය කිව්වහම අපි හැම වෙලාවෙම මානව ශාස්ත්‍ර දැනුම අපි උකහා ගන්න අපිට උරුම සංස්කෘතිය. දැන් බලන්න මේ ගරු සභාවට තේරෙනවා විශ්වාසය පිළිබඳ දැක්ම. ආගමික විශ්වාස වෙන්න පුළුවන්, සම්ප්‍රදායික විශ්වාස වෙන්න පුළුවන්, පාරම්පරික වල තමුන්ට ලැබිච්ච දැනුමක් නිසා තමුන්ට තියෙන විශ්වාසයක් වෙන්න පුළුවන්. මේ සියල්ල අපි ග්‍රහණය කරගන්නේ අපිට උරුම සංස්කෘතිය. ඊළඟ දේ තමයි ලෞකිකත්වය. බලන්න අපි හැමෝම කල්පනා කරලා මේ ලෞකිකත්වයේ පිළිබඳ අදහස කාමය, ඒ කියන්නේ මේ ලෝකයට තියෙන බැඳීම, රසය පිළිබඳ අපි විග්‍රහ කරගන්නේ අපිට උරුම සංස්කෘතිය තුල නොවේද? ඊළඟදී සුඛ පරමවාදය, සැපය, සතුට පිළිබඳ අපි දහසකුත් එකක් සිතුවිලි අපිට ඇතුළත් කරගෙන අපේ මනස ග්‍රහණය කරගන්නේ මට උරුම සංස්කෘතිය තුලයි. ඊළඟදී ස්වාභාවිකවාදය. දැන් පෙරකී කරුණු සුභවාදය වෙන්න පුළුවන්, ලෞකිකත්වයේ සුඛපරමවාදය යම් ආගම සහ ආධ්‍යාත්මික කෝණයක නැත්නම් ආධ්‍යාත්මික පසුබිමකයි අපි විග්‍රහ කරගන්නේ. නමුත් ස්වාභාවිකවාදය ඊට වඩා වෙනස්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මිනිස්සු ස්වාභාවිකවාදයේ උරුම සංස්කෘතියේ කොතරම් වෙනස් වෙලා තියෙනවද කියලා. බලන්න ලෝකයේ විවිධ භූගෝලීය කලාප දිහා. භූගෝලීය කලාපවල මේ ස්වාභාවික ලෝකය කෙතරම් Tamanට අනන්‍ය සංස්කෘතිය මිනිස්සු වෙනස් කරගෙන තියෙනවද? මිනිස්සු ඇඳුම් පැළඳුම් වලට භාවිත කරන වර්ණ බලන්න. ලෝකයේ බිහි වෙලා තියෙන ගායන වාදන දිහා බලන්න. ලෝකයේ බිහි වෙලා තියෙන විවිධ සංගීත භාණ්ඩ දිහා බලන්න. මේ ලෝකයේ තියෙන ස්වාභාවික ලෝකයේ තියෙන දහසකුත් එකක් අමුද්‍රව්‍ය තමුන්ගේ උරුම සංස්කෘතියේ මිනිස්සු දමනය කරන් තියෙන හැටි කල්පනා කරලා බලන්න. එතකොට මේ ස්වාභාවිකවාදය කියන එකත් අර පෙරකී සුනම්‍යතාවෙහි මිනිස්සු පරිහරණය කරන්නේ තමුන්ට උරුම සංස්කෘතියේ. අවසාන කාරණාව මානවවාදය. මානවවාදයත් අපි අපේ තුල සැලකිලිට ගන්නේ අපිට උරුම සංස්කෘතියේ. ලෝකේ හැමතැනම මේ මානවීයවාදයේ හියුමනිසම් කියන එක විග්‍රහ කරන්නේ ඒ රටවල ජීවත් වෙන පුද්ගලයින්ගේ ඒ ප්‍රජාවගේ ඒ ජනතාවගේ උරුම සංස්කෘතිය තුලයි. ඒ නිසා තමයි අද ලෝකයේ මේ සංස්කෘතිය කියන එක එක්තරා ආකාරයක දේශපාලන ලෝකයේ නැත්නම් දේශපාලන වශයෙන් කරන විවිධ හැලහැප්වීම් වලදී සංස්කෘතිය ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා. මොකද මිනිස්සු ඒක හැම වෙලාවෙම තමුගේ උරුමයේ කොටසක් හැටියට සලකන නිසා. එතකොට මේ මාකි පෙරකී මේ සුනම්‍යතාවෙහි මේ මානසික සිතිවිල්ල මේ උරුම සංස්කෘතියට පරිවර්තනය වන විට ඒක සංස්කෘතික සිතිවිල්ලක් බවට පත් වෙනවා. මම හැම වෙලෙම කියන්නේ මේ මානවවාදයට මානව ශාස්ත්‍රවලට මේ සම්බන්ධ වෙන ආකාරය. ඒක සංස්කෘතික සිතිවිල්ලක් බවට පත් වෙනවා. එහෙමනම් මේ දැන් උදේ ඉඳලා කෙරිච්ච කතාවලදී කෙරිච්ච ප්‍රධානතම දෙයක් තමයි අපි ලාංකිකයෝ හැටියට මේ රටේ මේ සංස්කෘතික සිතිවිල්ල කියන වචන දෙකට බෙදලා ගත්තාම අපි සංස්කෘතික බෙලහීනතාවක ඉන්නවාද? අපේ රට හැම පාර්ශවයකම යම් සංස්කෘතික බෙලහීනතාවක් මේ රටේ නිර්මාණය වෙමින් පවතිනවාද? ඊළඟට අපි
සංස්කෘතික බෙලහීනතාවකට ගමන් කරමින් ඉන්නකොට අපි සුනම්‍යතාවට අදාළ සිතිවිලි වල අපි හරි දුප්පත්ද? මෙන්න මේ කියන ප්‍රශ්න දෙක අපි ඉස්සරහා තියෙනවා. එහෙමනම් මෙවැනි මානව ශාස්ත්‍රවලට වෙන් වෙච්ච මානව ශාස්ත්‍ර විශේෂෙහි වැඩි ඉඩකඩක් සම්පාදනය කරන අන්තර්ජාල සංග්‍රහයක් තුලින් ඒ සංස්කාරක මණ්ඩල වලට හැකියාව ලැබෙනවා. ස්වකීය අධීක්ෂණයේ යටතේ මෙන්න මේ කියන මේ රට ගමන් කරමින් තියෙන මේ සංස්කෘතික බෙලහීනතාවටත් සිතිවිලි අතින් සමාජයක් හැටියට මේ දුප්පත් වෙන ලක්ෂණයටත් පිළියම සොයන්න. ඒ පිළියම සම්බන්ධ වෙනවා අර මම පෙර කී මානව ශාස්ත්‍ර විශේෂෙහි සාකච්ඡාවට ලක් වෙන පංචවිධ විශ්ලේෂණාත්මක දැක්ම නිරන්තරයෙන්ම ස්පර්ශ වෙන වැයති මේ ආලෝචනා සංග්‍රහයේ කෙරුම්කාරකම් ඇසුරෙහි. ඊළඟට මේකේ අවසාන ප්‍රතිඵලය තමයි අද අපි මුහුණ දෙමින් ඉන්නේ සමාජ අලෙවිකරණ යුගයකටයි. සෝෂල් මාකටිං සමාජයේ අලෙවි වෙමින් පවතිනවා. අපේ සිතුවිලි අලෙවි වෙනවා. අපේ චරිතය අලෙවි වෙනවා. අපේ සංස්කෘතිය අලෙවි වෙනවා. ඒක නරක නැහැ. නමුත් ඒ අලෙවි වීම තුළ මා දකිනවා යම් සමාජ ස්තරයක් සංස්කෘතික බෙලහීනතාවකටත් සිතිවිලි අතින් දුප්පත්කමටත් පත් වෙනවා. ඒතර අවසාන වශයෙන් මේ බලපාන්නේ අපගේ මේ සම්මස්ලේ ඇට නහර වලින් නිර්මාණය වෙලා තියෙන මේ පංචස්කන්ධයටයි. මෙන්න මේ කියන බෙලහීනතාව ඇති වුනහම සිතිවිලි අතින් දුප්පත් වුනහම අපගේ කායික සුවතාව, මානසික සුවතාව සහ සමාජීය සුවතාව අපි අතින් බැහැරට යනවා. මානව ශාස්ත්‍ර වැදගත් වෙන්නේ ඒකයි. මානව ශාස්ත්‍ර තුලින් පුළුවන් වෙනවා නිරන්තරයෙන්ම ඕනෑම පුද්ගලයෙකුගේ කායික සුවතාවත්, මානසික සුවතාවත්, සමාජීය සුවතාවත් ඇති කරන්න. එහෙමනම් මේ ආලෝචනා සංග්‍රහව අන්තර්ජාල සංග්‍රහව තුලින් මේ සමාජයේ මේ නිර්මාණය වෙමින් පවතින මේ එක්තරා ආකාරයක ප්‍රශ්නකාරී තත්වයට අනාගත පරපුර ඉදිරියේ නිර්මාණය වෙමින් පවතින මේ අභියෝගාත්මක තත්වයට අනාගත පරපුර ගමන් කරන්නේ මොන ලෝකයකටද කියන එකේදී එයින් ඔවුන් ගලවා ගැනීමට ඔවුන්ගේ සමාජ සුවතාව, කායික සුවතාව, මානසික සුවතාව, ඒ වගේම ඔවුන්ගේ සංස්කෘතික බෙලහීනතාව, සිතිවිලි වලින් ඒ පරපුර දුප්පත් වීමට පිළිතුරු සෙවීමට අද තරුණ පරම්පරාව වැඩියෙන්ම යොමු වී සිටින අන්තර්ජාලය තුලින් ඒ පරම්පරාව ගොඩ ගැනීමට මානව සංවේදනයේහි ඔවුන් පොහොසත් පිරිසක් බවට පත් කිරීමට, මොකද මේ තරුණයෝ හුඟක් අන්තර්ජාලය පරිශීලනය කරන නිසා පොහොසත් කිරීමට ආලෝචනා සංග්‍රහවට හැකියාව ලැබේවා, සංස්කාරක මණ්ඩලයට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මට ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් ඔබගෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි. ස්තුතියි එමතුමන්ට. නිර්වින්දනය වූ සමාජයකට ආලෝචනා සංග්‍රහව හුස්ම පිඹීවි. තව මොහොතකින් අප මේ ජනගත කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. වර්තමානයේ සමාජය තුළ නිර්මාණය වෙමින් තිබෙන සියල්ල හකුලුවා දක්වමින් අපට ඒ දේශනය පැවැත්වූ මහාචාර්ය කෝලිත භානු දිසානායක මැතිතුමනි, ඔබතුමන් අර පාවිච්චි කරපු වචනේට මම හරි ප්‍රියයි. සංස්කෘතික බෙලහීනතාවය කියන එක. ඉතින් එයට විසඳුමක් ලබා දෙන්නට මානව ශාස්ත්‍ර විෂයන්හි ඒ ශාස්ත්‍රීය පදනම සහ ඒ විෂයාත්මක හැදෑරීම් ජනගත කරන්නට ආලෝචනා සංග්‍රහව සූදානම්. මම දැන් මේ සභාවේ ඔබව ආමන්ත්‍රණය කරන්න කැඳවන තැනැත්තිය මම දන්න විදිහට අද සිට වර්ෂයකට තියෙන දින ගණන දවසකින් හරි වැඩි කරනවට කැමති තැනැත්තියක්. මම දන්න විදිහට ගෙවෙන හැම දවසකටම වටිනාකමක් දෙන වචනේ පරිසමාප්තාර්ථෙම වටිනාකමක් දෙන ඇය අපට ශක්තියක් මේ ආලෝචනා සංග්‍රහව මෙලෙස එළිදැක්වීමේදී ඒ ජනගත කිරීමේදී අපට එතුමිය මහත් ශක්තියක් බවට පත් වුණා. හැදිච්ච පිරිච්ච නිවිච්ච රටක් හැම වෙලෙම ප්‍රාර්ථනා කරන ඇයටයි ආරාධනා කරන්නේ. අනුෂා ගෝකුල ප්‍රනාන්දු මැතිතුමියනි,
සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකා සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ වැඩබලන සභාපතිතුමියනි ඔබතුමියට ගෞරවණීයව ආරාධනා කරනවා. අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට මාදරණීය සහෘදයිනි මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මා හිතවත් ડોક્ટર දිනිල් ඇතුළු පිරිසට මේ සඳහා අපේ දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් අපේ හිතවත් මහාචාර්යතුමා සඳහන් කළ පරිදිම අපි අද ඉන්නේ මහා ඛේදනීය තැනක. ඒක තමයි තිත්ත වුණත් ඇත්ත කාරණය. ඒක නිසා මේ සමාජයේ යහපත් තැනකට ගෙන යාම සඳහා සෝෂල් මූවමන්ට් එකක් අවශ්‍ය තැනක තමයි අපි අද ඉන්නේ. ඒකට යම් පිළිතුරක් ආලෝචනා හරහා ලැබෙයි කියලා ඒ පිළිබඳව සාකච්ඡාවට කීපයකදී මට දැනිච්ච දෙයක්. ඒ නිසා ඒ වෙනුවෙන් සිතවිල්ල ඇති වෙච්ච දාපටන් මේ මොහොත දක්වාත් ඉදිරියටත් ක්‍රියා කරන ඒ ආදරණීය මේ මහ පොළොවට ආදරය කරන සියලුම සහෘදයින්ට මම පින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ආරම්භ කරන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ශක්තිය, ධෛර්යය, චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ කොළඹට එන්නේ ගමකින්. ඇවිල්ලා මේ අද දකින්න දේ මම රාජ්‍ය සේවයට ඇවිල්ලා අවුරුදු 19ක් මෙතරම් බොරුව නඩත්තු කරන පවත්වාගෙන යන රටක් ලෝක සිතියමේ තවත් නැහැ. අපි අපිව රවට්ට ගනිමින් අපි අපිට රැවටෙමින් මිනිස්සු සමග නෙමේ මිනිස්සුන්ට හිනහ වෙමින් ජීවත් වෙන සමාජයක් අද තියෙනවා. අපි සහෘදයෝ සමගද ජීවත් වෙන්නේ අපේ මිනිස්සුන්ටද අපි හිනා වෙන්නේ කියන තැන අද අපි ඉන්නවා. මහාචාර්යතුමා ඊටාම හොඳින් පැහැදිලි කළා. පර්යේෂණාත්මක සමාජ පර්යේෂිකාවක් වශයෙන් මම දැන් අවුරුදු 19ක පමණ කාලයක් මේ රටේ කටයුතු කරන නිසා එතුමා මානව විද්‍යාව පැත්තෙන් සඳහන් කරපු කාරණය 100% නිවැරදියි. අපේ රට ඉදිරියට යන්නේ නැති වෙන්න හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි අපේ මිනිසුන්ගේ තියෙන හිතේ දුප්පත්කම. මේ මහ පොළොවේ මිනිසුන්ගේ සැබෑ දුප්පත්කමකට වැඩිය තියෙන්නේ හිතේ දුප්පත්කම. මම සරල අර්ථයෙන් විග්‍රහ කළොත් ඉස්සර මිනිසුන්ගෙන් කෑවද කියලා අහනකොට මිනිස්සු තුන් වේල කෑවේ නැතත් කෑවා කියනවා. ඒ වගේ අභිමානයක් තිබ්බ රටක් අපි. අද මහා දැවැන්ත චරිත මට ඒක නෑ මේක නෑ කියලා කියන දේවල් අහද්දී අතිශය දුක හිතෙනවා. අතිශයින්. ඒක වෙන්නේ සුබසාධනවාදී රාජ්‍ය සංකල්පයක් ඇතුලේ. සොශක්තිය යටපත් වෙලා යපුම් මානසිකත්වයේ ඉස්මතු වෙනවා. මම සමාජ සේවා අධ්‍යක්ෂක වශයෙන් වැඩ කරන කාලේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අසලදී දවසක් අම්මා කෙනෙක් හම්බෙනවා. ඒ අම්මා පින්පඩි ගන්න එන්නේ. අපි රජයෙන් දෙන්නේ මහජනාධාර, මිනිස්සු කියන්නේ ඒකට පින්පඩි කියලා. මේ අම්මා ත්‍රිවිල් එක්ක ඇවිල්ලා බහින්නේ. මම මේ අම්මගෙන් අහනකොට ඒ අම්මා ත්‍රිවිල් එකට රුපියල් 350ක් දීලා බහිනවා 250 මහජනාධාරේ ගන්න. එතකොට මේක තමයි බිම තියෙන ඇත්ත. ඒක නිසා මේ ආලෝචනා තුලින් ආමන්ත්‍රණය කරන්න යන දේ විය යුතුමයි. දෙවෙනි ප්‍රශ්නය තමයි සමාජයේ තියෙන හිතේ දුප්පත්කම වගේම දෙවෙනි කාරණේ තමයි කම්මැලිකම. ජාතියක් වශයෙන් පුදුම විදිහට කම්මැලි වෙලා ඉන්නේ අද. ඒක දන්නව ඇති. අපි මීටර් 100ක් ඇවිදින්නේ නැහැ කොළඹ ඇතුලේ. කො වාහනයක් තියෙන්න ඕන එක ට්‍රයිස් එකක් තියෙනවා. ඉස්සර කිලෝමීටර් ගණන් ඇවිද්ද මිනිස්සු අපි. ඒ නිසාම රෝගී ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඒකට විවිධ හේතු තියෙනවා. ආහාර සංස්කෘතිය ප්‍රශ්න මේ වගේ. මේ ආලෝචනා හරහා මම මේ සහෘද කණ්ඩායමට කීවේ මේ දිගට ගෙනියනකොට අපූර්වත්වයක් තිබිය යුතුයි. పూర్වයෙන් නොකර දේවල් කළ යුතුයි මේ හරහා. අපූර්වත්වය කියන්නේ ඒකට. పూర్වයෙන් නොකළ දේවල් කෙරෙන එක තමයි අපූර්වත්වය කියන්නේ. අපි පන්සලකට ගියොත් එන්නේ අනිවාර්යයෙන්ම සෝවාන් වෙන්න ඕන මෙන්න කියපු අය. පන්සලට එන්න ඕන අය තාප්පෙන් එළියේ ඉන්නේ. අපි පුහුණු වැඩසටහන් වලට ගියාම රාජ්‍ය සේවකයන්ගේ පුහුණු වෙලා දේශකයෙක් වෙන්න ඉන්න අය තමයි පුහුණුවට එන්නේ.
පුහුණු වෙන්න ඕනේ ඉන්නේ පුහුණු කාමරෙන් එළියේ. හැම තැනම එහෙමයි. ඒක නිසා අපේ ටාගට් ගෲප් එක කවදාවත් අපිට අහු වෙන්නේ නැහැ අපේ රටේ. ටාගට් ගෲප් එකේ ඉන්නේ අපේ වැඩසටහනෙන් එළියේ. ඒක නිසා ආලෝචනා තුලින් හැකියාව ලැබෙයි. ඒ න්‍යෂ්ටියට දුරින් ඉන්න කණ්ඩායම අපිට අහු වෙන්නේ නැති මානයන්ගේ ඉන්න කණ්ඩායම ආමන්ත්‍රණය කරා. ඒ නිසා මේ ප්‍රවේශය ඊටාම හොඳයි. අපේ රටේ ඕන දෙයක් අල්ලගෙන විකුණන රට. ආදරයයි රාගයයි දෙකම විකුණලා තියෙන විකුණ ගන්න බැරි වෙන්නේ සෙනෙහස විතරයි. සෙනෙහස විකුණන්න බෑ මොන තරම් වුණත් මාධ්‍යවේදියෙකුට හරි ව්‍යාපාරිකයෙකුට හරි සෙනෙහස විකුණ ගන්න බෑ තාම. හැබැයි ආදරයයි රාගයයි මේ වෙනකොට විකුණලා තියෙන්නේ ඕන තරම් විකුණලා. ඒක නිසා ඒ නොවිකුණු දේවල් වලට තාම සමාජ වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒ සමාජ වටිනාකම් නැවත අපේ ආදරණීය මිනිසුන්ට අත්පත් කරලා දෙන්න ආලෝචනා හොඳ වේදිකාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකුත් නොකර ඉන්නවට වැඩිය මොනවා හරි කළ යුතු කාලයක් මේ. දෙන දේවල් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න જાතියක් අපි. ඒක නිසා ඔබට ලොකු ඉඩක් තියෙනවා. ලොකු අවකාශයක් තියෙනවා. මිනිස්සු යහපත් දෙයට කැමති. මිනිස්සු හරි විදිහට ඒ තැනට එකතු කරගෙන යා යුතුයි. එකතු කරගෙන යන්න කියලා පෙනී සිටින පිරිසගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. වෘත්තිකයන් වශයෙන් ගත්තත්, සම්පත් දායකයෝ වශයෙන් ගත්තත්, දේශකවරු ගත්තත් රුපියල් සතත් එක්ක තරඟ කරන යුගයක ඉන්නේ. සල්ලි වලට කට ඇරෙන, සල්ලි වලට පෑන හසුරුවන රටක අපි ඉන්නේ. එතකොට මානව සමාජයක් ගොඩනගන්න බෑ. මානව සමාජයේ ගොඩනැගිය හැක්කේ නිස්සරණ අධ්‍යාශයෙන් ප්‍රවේශ වන මිනිසුන්ට පමණයි. ඔවුන්ගේ අපේක්ෂාවන් අභිලාෂයන් තිබිය යුත්තේ මානව සංවර්ධනය සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් පමණයි. එවැනි මිනිසුන් මේ රටේ ඊටාම අඩුයි. ඒ ඉන්න මිනිස්සුත් යනකොට මොනවා හරි ප්‍රොජෙක්ට් එකකට දාගෙන විනාශ කළා දාන. හිතා ගන්න බැරි විදියට ශිෂ්‍යත්ව දෙනවා, එක මොනවා හරි කරලා මොනවා හරි නිර්මාණයකට හරි සල්ලි දීලා ඉවර කරලා දානවා. ඊට පස්සේ එයාගේ ගමන වෙනත් මාර්ගයකට Taman දන්නේ නැතුව Taman අලෙවි වෙලා ඉවරයි. අවුරුදු දෙක තුනක් ගිහින් බලනකොට වෙන න්‍යාය පත්‍රයකට නොගිහින් තියෙනවා. ඒක නිසා මේ ගෙන්දගම් පොළොවේ ඉන්න නම් ලොකු කියවීමක් තියෙන්න ඕන. මොකද මම පුජ්‍යලිකව ඕන තරම් අලෙවි වෙන්න පුළුවන් අවස්ථා ගොඩක් තිබිලා තියෙනවා මේ රටේ. අද මේ මොහොතෙත් එහෙමයි. හැබැයි අපි හොඳ කිරිබීල හැදිච්ච නිසා අපි එහෙම වෙලා නැහැ. එහෙම මිනිස්සු ගොඩක් මෙහි ඉන්නවා. මේ රටේ එහෙම මිනිස්සු ගොඩක් තනියම වැඩ කරනවා. කණ්ඩායම් වශයෙන් වැඩ කරනවා. ආලෝචනා වේදිකාවට මේ මිනිස්සුන්ගේ පහස මං හිතන්නේ අවශ්‍ය වෙනවා. ඔබ බොහෝ දෙනා හඳුනාගෙන තියෙනවා. මෙතන මූණු බලනකොට කීපයක් මට පේනවා. ඒ වාගේ මහ පොළොවට ආදරය කරන මිනිස්සු මෙතන ඉන්නවා. එහෙම මිනිස්සු තැන් වල ඉන්නවා. සමහරු ශබ්ද නොනගා එහෙම වැඩ කරනවා. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මැරෙන දවසට හිතේ සැනසීමෙන් මැරෙන්න ඕන නිසා වැඩ කරන කොටසක් ඉන්නවා. කවුරුත් දන්නේ නැහැ ඒ කණ්ඩායම. ඒ කණ්ඩායම තනියම හුදකලා වෙලා ගම්වල තැන් වල වැඩ කරනවා. සමහර විට සෝෂල් මීඩියා හරහත් එහෙම මිනිස්සු අපිට හඳුනා ගන්න පුළුවන්. හැම ශේෂ්ත්‍රයකම සුන්දර මිනිස්සු ඉන්නවා. එවැනි සුන්දර මිනිස්සු එකතු කරන තෝතැන්නක් කරගන්න කියලත් මං ඉල්ලනවා ආලෝචනා. ඒක එහෙම සිද්ධ වෙයි. හොඳ දේ පිටිපස්සේ මිනිස්සු බොහොම දෙනෙක් එනවා. මම මේක කතාවක් කියලා මම අවසන් කරනවා. මේ ගැන මට මාස 3ක් නොකා නොබී හිටගෙන කතා කරන්න පුළුවන්. ඒ තරම් වේදනාවකින් ඉන්න කෙනෙක් මේ රටේ සංස්කෘතික අධ්‍යක්ෂක වශයෙන් මගේ ගෙදර අයත් අහනවා ඔයා ඔය දැඟලුවට රැයක් දවල් නැතු කෝ දැන් හිටියටත් වැඩි ඔයා 2015 යනකොටත් වැඩි සංස්කෘතිය ඉවර වෙලානේ කියලා ගෙදර අයත් අහනවා මගේ. මම 2015 6:25 මේ දෙපාර්තමේන්තුවට එන එදා තිබ්බටත් වැඩි සංස්කෘතිය අවුල් වෙලා 2019 වෙනකොට. දැන් ගෙදර මිනිස්සුත් මගෙන් අහන ප්‍රශ්න එක තමයි. මේ නිදි මරාගෙන කන්නේ බොන්නේ නැතුව ඉඳලා මේ සංස්කෘතිය විනාශ කරන්න දොයක් දඟලන්නේ කියලා අහනවා. පොඩි අයත් අහනවා. පොඩි එකත් එහෙම අහනවා. ඉතින් මං දිගින් දිගට කතා කරන්නේ මම ආලෝචනා හරහා සමාජයට කතා කරන්නත් අපේක්ෂා කරනවා තියෙන වෙලාවත් එක්ක මම පොඩි කතන්දරයක් කියලා ඉවර කරනවා. නැත්තම් ප්‍රධාන දේශකයා මේගේ කතාව විනාඩි 20යි මගේ ඊට වැඩි වුණොත් හොඳ නැහැ.
ඒකින්ද ඊට තප්පරයකට හරි කලින් මම ඉවර කරන්න ඕන. පොඩි කතන්දරයක්, චූටිම කතන්දරයක් අහලත් ඇති. අප්‍රිකානු කැලේක ඉඳලා තියෙනවා පැණි කුරුල්ලෙක්. මේ පැණි කුරුල්ලා දකින්නවා ලැබු ගින්නක් කැලේ ඇති වෙනවා. මේ ලැබු ගින්න වෙලාවේ සියලුම සත්තු කැලෙන් එළියට දුවනවා. මේ පැණි කුරුල්ලා විතරක් චූටි හොටෙන් වතුර බින්දුව බින්දුව අරගෙන අර ලැබු ගින්නට දානවා. දානකොට දුවන සත්තු දකින්නවා මේ පැණි කුරුල්ලා කරන වැඩේ. පැණි කුරුල්ලාගෙන් අහනවා අර දුවන සත්තු අනේ මෝඩ පැණි කුරුල්ලෝ උඹ ඔය ජීවිතේ විනාශ කරගන්න නැතුව අපි එක බේරිලා යන්න මෙන්න මෙහෙ දුවගෙන එනවා යන්න. ඔය චූටි හොටෙන් වතුර බින්දුව බින්දුව දාලා මේ ගින්න නිවන්න පුළුවන්ද කියලා. පැණි කුරුල්ලා කියනවා ඇත්ත යාළුවනේ. මම හොඳටම දන්නවා මට තනියම මේ ලැබු ගින්න නිවන්න බෑ කියලා. හැබැයි මම මැරෙන වෙලාවට මගේ හෘද සාක්ෂියට එකඟව මම මැරෙන්න ඕනේ මේ ගින්න නිවන්න මම මොකක් හරි කරා කියලා. ඒ යුතුයකම තමයි මම මේ කරන්නේ. හැබැයි මගේ යාළුවනේ ඕගොල්ලෝ ඒ දුවන ගමන් ඕගොල්ලන්ටත් පුළුවන් විදියට චුට්ට වතුර බින්දුව මේ ලැබු ගින්නට දැම්මොත් මේ ලැබු ගින්න අපි ඔක්කොටම එකතු වෙලා සමහර විට නිවන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒ ලැබු ගින්න නිවන පැණි කුරුල්ලන් බෝ කරන තෝතැන්නක් වෙන්න කියලා හොඳ පාසලක් වෙන්න කියලා ආලෝචනා කණ්ඩායමට මම ආරාධනා කරනවා. ඒ සඳහා හිතායු සුඛායු දීඝායු ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. සුබ දවසක්. ඔබතුමියගේ සුරතින් තමයි මෙය ජනගත කෙරෙන්නේ ආලෝචනා සංග්‍රහව www.alochana.lk වෙබ් ලිපිනය හරහා වෙබ් පිටුව හරහා ඔබට තව මොහොතකින් ඔබේ ජංගම දුරකථනයෙන් මෙය දැක ගන්නට විඳ ගන්නට අවස්ථාව ලැබෙනවා. මා ගෞරවණීයව ආරම්භ කර සිටිනවා ආලෝචනා අන්තර්ජාල සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයට ප්‍රධාන සංස්කාරක හේමන්ත අරුණසිරි, සංස්කාරක මණ්ඩලය පියදාස රත්නසිරි මහතාණන්, ඒ වගේම හෙන්රි වර්ණකුලසූරිය, දිනිල් අබේගුණවර්ධන, චම්මින්ද වෙලගෙදර, අයස්මන්ත පීරිස්, යසස් අබේවික්‍රම, උපාලියේ ආර්යසිරි, සමන් සේනාධිහිර මේ සංස්කාරක මණ්ඩලය සමගින් ඒ වගේම සපැමිණි සම්භාව්‍ය අමුතන් සමගින් මෙය අපේ අධ්‍යක්ෂතුමියගේ සුරතින් මෙය ජනගත කෙරෙන මොහොත. නරඹන්නට කියවන්නට මත වේදිකාවක් කරගන්නට අවස්ථාව ලැබේ. මොකද මේ සංග්‍රහය එලි දක්වන්නට සපැමිණි මුහුණුවල් දකිද්දී අර අපි අධ්‍යක්ෂතුමිය සඳහන් කරා මොනවා හරි දෙයක් කරන්නට ඕන කාලෙකින් කියලා. එහෙම මොනවා හරි දෙයක් කරන කීප දෙනෙක් ප්‍රවීණ මාධ්‍යවේදීන් පිරිසක් ඉන්නවා. තමන්ගේ මුහුණු පොත හරහා නැත්නම් සමාජ ජාල මාධ්‍ය හරහා උන්ගේ මතවාදයන් ප්‍රකාශ කරමින් මේ සමාජයේ අර කිව්වා වගේ සංස්කෘතික බෙලහීනතාවයේ මිදෙන්නට කරන ප්‍රයත්නයන් අපි දකිනවා. ඒ ගැන සතුටුයි. ඒට වඩාත් ශක්තියක් වේ සහ මේ ආලෝචනා සංග්‍රහයේ ක්‍රියාකාරීත්වය ඕන දෙයක් අපිට ආරම්භ කරන්නට හරිම පහසුයි, පවත්වාගෙන යෑමයි අමාරු. ඒ නිසා මේ හැම කෙනෙක්ම බලාගෙන ඉඳීවි ආලෝචනා ඉදිරි ගමන් මඟ පිළිබඳව. ආලෝචනා සංග්‍රහව සයිබ අවකාශයට මුදාහල මොහොතේ එය ආලෝකවත් කරන්නට, ආලෝචනා ආලෝකවත් කරන්නට සපැමිණි ඔබ සියලු දෙනාට කෘතවේදීත්වය ස්තුතිය පුද කරන්නට මා ආරාධනා කරනවා. අප රටේ අපේ වාසනාවට තාමත් සුජීවත් වෙමින් ක්‍රියාකාරීව මාධ්‍යකරණයේ නිරත වෙන අපට වඩා තරුණ මාධ්‍යකරණය පිළිබඳ විෂය ප්‍රාමාණිකයන් අතර සිටින කෘතහස්ත ජේෂ්ඨ මාධ්‍යවේදියෙකුට ආරාධනා කරනවා. මම කිව්වා අපිට වැඩිය තරුණයි කියලා. අපි එතුමන් කරන දේවල් වලින් 0.0%ක්වත් කරන්නේ නැහැ. ඒ තරම්ම තරුණ හිතක් සහ වයස නෙමෙයි, අංකය නෙමෙයි වැදගත්. ඊට වැඩිය තරුණකමක් එතුමන්ගේ ක්‍රියාකාරීත්වය තුළ තිබෙනවා. මා ගෞරවණීයව ආරම්භ කර සිටිනවා
පියදාස රත්නසිංහ සූරීනි ඔබතුමන්ට ගෞරවනීයව මේ සභාව ආමන්ත්‍රණය කරන්නට. ධනුක මා පිළිබඳව කළ පූරිකාවට ස්තුති කරමින් අනිත් අයටත් ස්තුති කිරීම තමයි වගේ වාක්‍යම වෙලා තියෙන්නේ. ආලෝචනා අන්තර්ජාල සංග්‍රහව දියත් කිරීම පිළිබඳ අදහස අපි අරගෙන සංස්කෘති දෙපාර්තමේන්තුවට ගිය අපේ සංස්කාරක මණ්ඩලය ඒ අවස්ථාවේදී අපිට ආශිර්වාදයක් වෙමින් ඒ වෙලාවේ ඉඳලාම මේ දක්වාමත් තව ඉදිරියටත් සිය ආශිර්වාදය සහයෝගය ලබා දීමට කැපී වී සිටින සංස්කෘතික අධ්‍යක්ෂකතුමනි ඔබතුමිය අද මේ ස්ථානයට පැමිණීම මුලසුන හැබවීම සහ දේශනයක් පැවැත්වීමත් ඔබතුමියගේ දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගයටත් මා මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒකම කාර්ය බහුල තත්ත්වයක් තිබේදී තමන්ගේ විශ්වවිද්‍යාලයේ දේශන නවත්තාගෙන අද මේ අවස්ථාවට පැමිණි අපිව ඥානනය කළ අපිට අලුත් අරුතක් ලබා දුන් සෞන්දර්ය අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මා මිත්‍ර කෝලිත බානු දිසානායක මහත්මයාණෙනි ඔබතුමාටත් ස්තුතියි. එකම අප ජනමාධ්‍ය ඔස්සේ එතේම අන්තර්ජාලය ඔස්සේ ආරාධනා පත්‍ර යවමින් ආරාධනා කරන ලද මේ ස්ථානයට පැමිණි ඔබ සියලු දෙනාටමත් මාගේ ස්තුතිය හිමි වෙනවා. ඒකම මේ සඳහා මාධ්‍ය ප්‍රචාරය ලබා දුන් මාධ්‍ය ආයතනවලටත් විශේෂයෙන්ම මේ කාර්ය කරන අතරතුර අපේ පවුල්වල අපේ නෝන මහත්තුරු අම්මලා තාත්තලා දරුවෝ ඉවසා වදාරා හිටියා අපි ගෙවල් වලට යන්නේ නැතුව මේ කටයුත්ත කරන වේලාවල් වල ඒ නිසා IME ආයතනයේ සීලුම පවුල්වල අයටත් මා විශේෂයෙන් ස්තුතියක් කළ යුතු වෙනවා. ඒ සමගම සංස්කාරක මණ්ඩලයේ මා හිතවත් සියලු දෙනාටමත් ලිපි සැපීමෙන් අපට ධෛර්ය අනුග්‍රහය දක්වන සියලු දෙනාටමත් අද මේ අවස්ථාවට පැමිණි මාධ්‍යවේදී සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙමින් මගේ ස්තුති කතාව මෙයින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.